समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्मुखदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स यो चैवस्य शतं जीवे कुशीतं हीनवीर्यं एकाहं जीवितं सेयो वीर्यमारभतो दहं थी पलमुकुटम अपगे अमामैनी लौतरा बुදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. වෙනදා වගේම අද නිකිණිපුර පොස්ලොස්වක පොහෝ දිනේදී ලන්ඩන් නුවර පිහිටි ලන්ඩන් භාවනා මධ්‍යස්ථානයේ සිට පැවැත්වෙන ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා සූදානමින් සිටින සදහවත් බෞද්ධ වාසනාවන්ත පින්වතුනි, අද දවසේදීත් ධර්ම දේශනාවක් පැවැත්වීම සඳහා අපට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ලන්ඩන් භාවනා මධ්‍යස්ථානාධිපති අපගේ සහෝදර ගෞරවනීය නේපාලේ සුමන ස්වාමින් වහන්සේ ඇතුළු එම විහාරස්ථානයේ සියලුම දායකකාරකාදී පින්වතුන්ලාට මේ අවස්ථාවේදී කෘතඥතා පූර්වකව සිහිපත් කරනවා. එවාගේම අද මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා සැදී පැහැදී සිටින සියලුම පින්වතුන්ලාට මෙත් සිතින් යුක්තව කාල වේලාවේ හැටියට ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් මේ සසර දුකින් අත මිදී උතුම් වූ නිවන් සැනසෙල්ල ලබා ගැනීම සඳහා හේතු වන ධර්ම කාරණා වේලාවේ හැටියට මේ පින්වතුන්ලාට දේශනා කිරීමටයි බලාපොරොත්තු වන්නේ. අද ධර්ම දේශනාවේ මාතෘකාව වශයෙන් මා තබා ගත්තේ ධම්මපද කියන ග්‍රන්ථයේ 8 වන වර්ගයේ 112 වන ගාථාව. සම්පූර්ණ ධම්මපදේ ගාථා අතරින් 112 වන ගාථාව මුල් කරගෙන කාල වේලාවේ හැටියට මේ පින්වතුන්ලාට කෙටි ධර්ම දේශනාවක් සිද්ධ කිරීමටයි බලාපොරොත්තු වන්නේ. අද නිකිණිපුර පොස්ලොස්වක පොහෝ දිනයයි. අද දවසේ බුදුරජාණන් වහන්සේගේ විනයෙහි සඳහන් වන ආකාරයට සෑම උපසම්පදා භික්ෂුවක්ම වස් විසීම බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාලා.
ඒ අනුව ගිය මාසේ වස් 20ම ආරම්භ වුණා. ඒකට විනය සඳහන් වෙනවා පුරමිකා කියලා. පෙරවස් සමාදන් වීමට නොහැකි වෙච්ච සියලුම උපසම්පදා ලාභී භික්ෂුන් වහන්සේලා පසුවස් කියලා වස් සමාදන් විය යුතුයි. ඒක තමයි බුද්ධ නියමය. පසුවස් ඒකට විනය සඳහන් වෙනවා පච්චිමිකා කියලා. ගිය මාසේ වස්වසන්නට නොහැකි වෙච්ච භික්ෂුන් වහන්සේලා වස් 20ම ආරම්භ කරන්නේ වස් අදිෂ්ඨාන කරගන්නේ අද වගේ නිකිනිපුර 15වක පොහෝ දිනයකයි. මේකට අපි පෙරවස් සමාදන් වෙනවයි කියලා තමයි කියන්නේ. අද නිකිනිපුර 15වක පොහෝ දිනේදී පෙරවස් සමාදන් වීමට නොහැකි වෙච්ච සියලුම භික්ෂුන් වහන්සේලා පසුවස් සමාදන් වන දිනය තමයි නිකිනිපුර 15වක පොහෝ දිනය. මේක ශාසන ඉතිහාසයේ වැදගත් සිද්ධියක්. එවාගේම අද දවසේ සිද්ධ වෙච්ච තවත් වැදගත් සිද්ධියක් තිබෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයා වශයෙන් වැඩ සිටිය ආනන්ද තෙරුවන් වහන්සේ රහත් වෙච්ච දවස වශයෙන් අද නිකිනිපුර 15වක පොහෝ දිනය සඳහන් කරන්නට පුළුවන්. මෙන්න මේ කියපු ආගමික වශයෙන් ශාසනික වශයෙන් වැදගත් නිකිනිපුර 15වක පොහෝ දිනයකයි මේ පින්වත්තුන්ලා මේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීම ආදී කොට ඇති දැහැමි කටයුතු වල නිරත වෙලා තමන්ගේ ජීවිතය ගත කිරීමට බලාපොරොත්තු වන්නේ. අද මේ පින්වත්තුන්ලාට මා දේශනා කිරීමට බලාපොරොත්තු වෙන ගාථාව මා මුලින් දේශනා කළා. සහස්ස වර්ගයේ සඳහන් වන ගාථාවක්. බුදුරජාණන් වහන්සේ එම ගාථාවෙන් අපට දේශනා කොට වදාලා යෝචේ වස්ස සතං ජීවේ කුසීතං හීන වීරියං යම් කිසි පුද්ගලයෙක් කුසීතව අලසව කම්මැලිකමින් අවුරුදු 10 ගණක් ජීවත් වෙනවට වැඩිය ඒකාහං ජීවිතං සෙය්‍යෝ එක දවසක් නමුදු උත්සාහවන්තව වීරියෙන් යුක්තව ජීවත් වීම වැදගත් කියන එකයි ලෞතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට වදාළේ. මේකින් උන්වහන්සේ අපට පෙන්눔 කොට වදාළේ මේ දුක්ඛමය සසරින් අත මිදී නිවන් සුවය ලබා ගැනීමට උත්සුක විය යුතු බවයි උන්වහන්සේ අපට දේශනා කොට වදාළේ. මේ වීර්යය මේ උත්සාහය නැතිව කිසිම දෙයක් මේ ශාසනයේ මේ බුද්ධ ශාසනයේ අපට ලබාගත හැකි දෙයක් නැහැ. අපි සීලයක් ආරක්ෂා කරනවා නම් එතනදිත් වීර්යයක් අවශ්‍යයි. එවාගේම සමාධි භාවනා අභ්‍යාස කරනවා නම් භාවනා කටයුතු වල නිරත වෙනවා නම් එතනත් වීර්ය අවශ්‍යයි. එවාගේම සීල සමාධියෙන් යුක්තව විපස්සනා ආදී ඥානයන් ලබාගෙන උතුම් වූ නිවන් ලබා ගැනීම සඳහා මේ කියපු වීර්ය අවශ්‍යයි. ඒ නිසා උන්වහන්සේ මේ වාගේ උතුම් වූ නිවන් සැනසෙල්ල එහෙමත් නැත්නම් ලෞකික වශයෙන් ලබාගත හැකි ඥානයන් ලෝකුත්තර වශයෙන් ලබාගත හැකි ඥානයන් ලබා ගැනීමට උත්සුක නොවි අවුරුදු 10 ගණනක් ජීවත් වෙනවා නම් ඒක ඒ තරම් වැදගත්කමක් නැහැ.
බුදුරජාණන් වහන්සේ වැදගත් කොට සැලකුවේ යම් කිසි පුද්ගලයෙක් එක දවසක් හරි නිවන් අරමුණු කරගෙන උත්සාහවන්ත වෙනවා නම් වීරිය වඩනවා නම් එතනත්තාගේ ජීවිතය වැදගත් බවයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට වදාළේ. ඒ අනුව අපි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන ගමන් අපේ හිත තුළ මම යම් කිසි දහම් දැනුමක් ලබා ගනිමි කියන මේ වීර්යය හිත තුළ තබාගෙන අපි මේ ධර්ම දේශනාව වුණත් ශ්‍රවණය කරන්නට ඕනේ. මේ ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ එක්තරා කරුණක් අරමුණු කරගෙනයි දේශනා කරන්නට යෙදුනේ. මේ කරුණ මේ දේශනාව උන්වහන්සේ දේශනා කොට වදාළේ බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු සප්පදාස කියන භික්ෂුන් වහන්සේ අරභයා තමයි මේ දේශනාව සිද්ධ කරන්නට යෙදුනේ. අටුවාවේහි මේ සප්පදාස කියන තෙරුන් වහන්සේට අපර සප්පදාස කියලත් සඳහන් කරලා තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේගේ තවත් ශ්‍රාවකෙක් ඉන්නවා සප්පදාස කියලා. ඒ සප්පදාස තෙරුන් වහන්සේට පස්සේ මහාන වෙච්ච කෙනෙක් නිසා තමයි මේ සප්පදාස තෙරුන් වහන්සේට අටුවාවේ අපර සප්පදාස කියලා සඳහන් කරලා තියෙන්නේ. මේ සප්පදාස කියන තෙරුන් වහන්සේ කිඹුල්වත් නුවර සුද්ධෝදන රජතුමාගේ පුරෝහිතයා වශයෙන් හිටපු ඒ බ්‍රාහ්මණ ඒ පුරෝහිතයාගේ පුත්‍රයෙක් තමයි මේ සප්පදාස තෙරුන් වහන්සේ කියන්නේ. අපි දන්නවා ලෞතර බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව අවුරුද්දකට පස්සේ මුලින්ම තමන් හැදුණු වැඩුණු තමන්ගේ රාජ්‍ය කපිලවස්තු රාජ්‍යයට වැඩම කළ බව අපි දන්නවා. උන්වහන්සේ පළමු වර කපිලවස්තුවට වඩින්නට කලින් කපිලවස්තුවෙන් යවපු දූතයන් දහස් ගණනක් පැවිදි වුණා බුදුරජාණන් වහන්සේ ළඟ. අන්තිම වතාවට කාලුදායි ඇමතිත් සුද්ධෝදන රජතුමාගේ අනුමැතියක් ඇතිව බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා පැවිදි බව ලබාගෙන බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කරවීම සඳහා කටයුතු සැලැස්සුවා. ඒ මුල් වතාවට කපිලවස්තුවට වැඩම කරන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ විසින් නන්ද කුමරු පැවිදි කරන්නට යෙදුණා. එවාගේම ගිහි කල තමන්ගේ පුතණුවන් වන රාහුල කුමාරයාත් ඒ ගමනේදී පැවිදි කරන්නට යෙදුණා. පළවෙනි කපිලවස්තු ගමන කෙලවර කරලා අවසන් කරලා බුදුරජාණන් වහන්සේ ආපසු වඩින අතරේ අතරමඟ තිබුණා අඹවන, එහෙමත් නැත්නම් අඹ උයනක් තිබුණා. ඒ අඹ උයනේ විවේකීව වැඩ වසන අතරේ එතෙන්ට එනවා කපිලවස්තු රාජ්‍යයෙන්ම පැමිණිච්ච කුමාරවරු ටිකක්. අනුරුද්ධ, කිම්බිල, බද්දිය, දේවදත්ත, ආනන්ද, එවාගේම උපාලි. මෙන්න මේ කියපු අය ඇවිල්ලා ඒ අඹ උයනේදී බුදුරජාණන් වහන්සේ වෙතින් පැවිදි බව ලබා ගන්නවා. මෙන්න මේ විදියට බුදුරජාණන් වහන්සේ ළඟ ශාක්‍ය කුමාරවරු එවාගේම කිඹුල්වත් නුවර වැසියන් පැවිදි වෙනවා දැකලා පසු කාලීනව සුද්ධෝදන රජතුමාගේ පුරෝහිතයා වශයෙන් කටයුතු කරපු ඒ පුරෝහිත බ්‍රාහ්මණයාගේ පුතා සප්පදාසට හිතෙනවා මහාන වෙන්න. බුදුරජාණන් වහන්සේගේ ඥාති පිරිස පැවිදි වෙනවා දැකලා හිතේ ඇතිවෙච්ච ශ්‍රද්ධාවෙන් තමයි මේ සප්පදාස
තෙරුන් වහන්සේ පැවිදි වෙන්නේ. මෙන්න මේ විදියට පැවිදි වෙලා ඉන්නකොට පැවිදි වෙලා ටික දවසක් යනකොට මේ පැවිදිකම පිළිබඳව කලකිරීමක් ඇති වෙනවා. මේ සප්පදාස තෙරුන් වහන්සේට පැවිදි වෙලා ඉඳීම එපා වෙනවා. කලකිරෙනවා. නමුත් මේ සප්පදාස තෙරුන් වහන්සේ කල්පනා කරනවා මේ උතුම් වූ චීවරයක් දරාගෙන මම නැවත උපැවිදි වෙනවා නම් මම නැවත ගිහි බවට පත් වෙනවා නම් ඒක මරණය හා සමානයි. ඒ නිසා මේ උතුම් වූ පැවිදි බව ලබාගෙන මම නැවත ගිහි බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ පැවිදි භවයේ ඉන්නකොටම මේ චීවරයක් දරාගෙනම මම සියදිවි හානි කරගන්නවා කියලා අදහසක් ඇති කරගන්නවා. මෙහෙම සියදිවි හානි කරගන්න අදහසක් සිතේ තියාගෙන ඉන්නකොට කොහොමද තමන්ගේ සියදිවි හානි කරගන්නේ? මෙන්න මේ සියදිවි හානි කර ගැනීම පිළිබඳව උපක්‍රමයක් කල්පනා කරමින් ඉන්නකොට භික්ෂුන් වහන්සේලා වාසය කරන කුස්සියෙහි දානේ වළඳන කුස්සියෙහි එක්තරා ස්ථාමත් විෂ සහිත සර්පෙක් එනවා. මේ සර්පයා එක්තරා භාජනයක තබාගෙන බොහෝම අමාරුවෙන් සර්පයාව අල්ලගෙන මේ භාජනයක තියලා කැලෑවට ගිහිල්ලා මේ සර්පයා විසික් කරන්න එක්තරා භික්ෂුවක් අරගෙන යනවා. මේක දකිනවා සප්පදාස තෙරණුන්. සප්පදාස තෙරණුන් වහන්සේ මේක දැකලා අහනවා ඔය භාජනයක් අරගෙන කොහටද යන්නේ? ඔය භාජනයේ තියෙන්නේ මොකද්ද කියලා අහනකොට ඒ භික්ෂුව පිළිතුරු දෙනවා මේකේ බොහෝම විෂ සහිත සර්පයෙක් ඉන්නේ. අපි දානේ වළඳන කුස්සියේ මේ සර්පයා ආවා. අපි බොහෝම අමාරුවෙන් මේ සර්පයා අල්ලගෙන මේ භාජනයේ දාලා අපි කැලෑවට ගිහිල්ලා විසික් කරන තමයි මේ යන්නේ කියලා කියනකොට සප්පදාස තෙරුන් කල්පනා කරන මේක තමයි අවස්ථාව. එහෙනම් මේ සර්පයා ලවා දෂ්ට කරවාගෙන තමන්ගේ ජීවිතය නැති කරගන්න සියදිවි නහගන්න කල්පනා කරනවා. මෙහෙම කල්පනා කරලා ඔය සර්පයා එක්ක ඔය භාජනය මට දෙන්න. මම විසික් කරලා එන්නම් කියලා ඒ භාජනේ ඉල්ලගෙන ඒ සප්පදාස තෙරුන් වහන්සේ කැලෑවට යනවා. කැලෑවට ගිහිල්ලා මේ සර්පයා ලවා දෂ්ට කරවා ගන්න උත්සාහ කරනවා. සර්පයාට එහෙම්මෙන් අල්ලනවා. නමුත් දෂ්ට කරන්නේ නැහැ. සර්පයාට එහෙම්මෙන් අල්ලලා එහෙම්මෙන් පෙරලනවා. නැට්ටෙන් අල්ලනවා. නමුත් දෂ්ට කරන්නේ නැහැ. බැරිම තැන සර්පයාගේ ඔළුවෙන් අල්ලගෙන කට ඇතුළට තමන්ගේ ඇඟිල්ල දානවා. ඇඟිල්ල දානවා. නමුත් ඒ සර්පයා දෂ්ට කරන්නේ නැහැ. එතකොට මේ සප්පදාස තෙරුන් කල්පනා කරනවා මේ විෂ සහිත සර්පෙක් නම් නෙවෙයි මේක. නිකන් සර්පෙක් කියලා ඒ සර්පයාව කැලෑවට විසික් කරලා ආපහු යනවා. මෙහෙම යනකොට භික්ෂුන් වහන්සේලා අහනවා කෝ ඒ සර්පයා කියලා. ඒ සර්පයා විෂ සහිත සර්පෙක් නෙවෙයි. ඒ සර්පයා ඇවිල්ලා කිසිම විෂකුරු සර්පෙක් නෙවෙයි. මම ඒ සර්පයාගේ ඇඟින් එහෙම් මෙහෙන් ඇල්ලුවා. එහෙම් මෙහෙන් පෙරළුවා. බැරිම තැන ඔළුව අල්ලලා මම කට ඇතුළට ඇඟිල්ල දැම්ම. නමුත් මට දෂ්ට කරේ නැහැ. ඒක විෂ සහිත විෂකුරු සර්පෙක් නෙවෙයි කියලා මෙහෙම පිළිතුරු දෙනවා. මෙන්න මෙහෙම ඉන්නකොට තවත් කලකිරීමක් ඇති වෙනවා. මට මේ පැවිදිලා ඉන්නම බෑ. නමුත් ගිහි වෙලා යන්නත් හිතෙන්නේ නැහැ. මේ චීවරය දරාගෙනම මම තමන්ගේ සියදිවි නහා ගන්නවා කියන මේ උපක්‍රමයක් කල්පනා කර ඉන්න අතරතුරේ
එක්තරා කරන වෑමියෙක් එනවා පන්සලට විහාරස්ථානයට භික්ෂුන් වහන්සේලාගේ ඉසරැල් බාන්න. දැලිපී දෙකක් අරගෙන එනවා. එක දැලිපීයක් බිමින් තියලා අනිත් දැලිපීයෙන් ඉස බබා ඉන්නවා. සප්පදාස තෙරුන් වහන්සේ මේ කරන වෑමියාගේ අනුමැතියක් ඇතිව ඒ දැලිපීයක් අරගෙන නැවත කැලෑවට යනවා. තමන්ගේ ගෙල සිඳගෙන සියදිවි නහගන්න. මෙහෙම කැලෑවට ගිහිල්ලා දැලිපීයත් අරගෙන තමන්ගේ උගුරු දණ්ඩේ මේ දැලිපීය තියාගෙන දැන් ආත්මහත්‍ය එහෙමත් නැත් මේ සියදිවි නහගන්න උත්සාහ කරනවා. මේ සියදිවි නහගන්න උත්සාහ කරන මේ මොහොතේදී ඒ සප්පදාස තෙරුන් වහන්සේ කල්පනා කරනවා මම උපසම්පදා වෙච්ච දවසේ ඉඳලා අද වෙනකල් බොහෝම පිවිතුරු විදියට මම මගේ සීලය ආරක්ෂා කළා. උපසම්පදා වෙච්ච දවසේ ඉඳලා අද වෙනකන් මගේ කිසිම සීලයක් කැඩුවේ නැහැ. මම බොහෝම පිරිසිදුව මේ සීලය මං ආරක්ෂා කළා. මෙන්න මේ විදියට තමන්ගේ මේ සීලය පිළිබඳව තමන්ගේ මේ පිවිතුරු සීලය පිළිබඳව ආවර්ජනය කරන අතරතුරේ මේ සප්පදාස තෙරුන් වහන්සේ තුල මහත් ප්‍රීතියක් ඇති වෙනවා. ගෙලසිඳ ගන්න උත්සාහ කරන මේ මොහොතේදී තමන්ගේ සීලය පිළිබඳව ආවර්ජනය කරලා තමන්ගේ සිත්වල ලොකු ප්‍රීතියක් ඇති වෙනවා. මෙන්න මේ ප්‍රීතියම අරමුණු කරගෙන ඒ සුළු මොහොතේදී භාවනා වඩලා ඒ සුළු මොහොතේදී ශනිකව සප්පදාස තෙරුන් වහන්සේ උතුම් වූ අරහත් භාවයට පත් වෙනවා. මෙහෙම අරහත් භාවයට පත් වුණාට පස්සේ රහත් වුණාට පස්සේ දැලිපියත් අරගෙන නැවත විහාරස්ථානයට යනවා. නැවත විහාරස්ථානයට ගියාම අනිත් තෙරුන් වහන්සේලා ඔච්චම් කරනවා. දැලිපියක් අරගෙන තමන්ගේ ගෙල සිඳගෙන සියදිවි හානි කර ගන්නවා කියලා නේද මේ ගියේ. බය වෙලා ආපහු හැරිලා ආවද? මෙහෙම ඔච්චම් කරනවා. වීලු තහලු කරනවා. මෙහෙම කරනකොට මෙහෙම කියනකොට මේ සප්පදාස තෙරුන් වහන්සේ කියනවා මම මේ දැලිපියෙන් මගේ ගෙල සිඳගෙන සියදිවි නහගන්න සුදුසු කෙනෙක් නෙවෙයි දැන් කියලා මෙහෙම කියනකොට අනිත් භික්ෂුන් වහන්සේලා කල්පනා කරනවා නිකන් මෙයා බොරුවට මවාපානවා. තමන් තුල නැති ගුණයකුයි මේ ප්‍රකාශ කරන්න බලන්නේ කියලා මෙහෙම කියනකොට සප්පදාස තෙරුන් වහන්සේ නැවත කියනවා මේ දැලිපියෙන් මගේ හිත තුල තියෙන ක්ලේශ රූපී සතුරන් මම ප්‍රහීණය කළා තියෙන්නේ. මගේ හිත තුල හිටිය ක්ලේශ රූපී සතුරන් මේ දැලිපියෙන් මම විනාශ කළා කියලා මෙහෙම කියනකොට අනිත් තෙරුන් වහන්සේලාට මේක තවත් විහිළුවක්. මේ කතාව බුදුරජාණන් වහන්සේගේ කනට යනවා. බුදුරජාණන් වහන්සේගේ කනට ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේත් වදාරනවා සප්පදාස තෙරුන් වහන්සේ දැලිපියෙන් ගෙල සිඳගෙන සියදිවි නහගන්න සුදුසු කෙනෙක් නෙමෙයි දැන්. එයාට එහෙම දෙයක් දැන් කරන්න පුළුවන් කමක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේත් එවැනි දෙයක් කියනකොට හිටපු භික්ෂුන් වහන්සේලාට මේක මහා ලොකු ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේ මේ කියන දේ තුලින් අදහස් වෙන්නේ සප්පදාස තෙරුන් වහන්සේ රහත් වුණා කියන එකයි. නමුත් අනිත් භික්ෂුන් වහන්සේලාට තිබිච්ච ප්‍රශ්නේ තමයි මහානකමේ කලකිරලා හිටපු මේ සප්පදාස තෙරුන් වහන්සේ සුළු මොහොතක් තුල කොහොමද රහත් උනේ? මෙන්න මේකයි ප්‍රශ්නේ. ඒ භික්ෂුන් වහන්සේලාට ප්‍රශ්න තුනක් හිතේ මතුවුණා. මේ ප්‍රශ්න තුන බුදුරජාණන් වහන්සේගෙන් අහනවා.
මොකද්ද මේ ප්‍රශ්න තුන? සර්පයා ලවා දෂ්ට කරවාගෙන සියදිවි නහා ගන්නවයි කියලා උත්සාහ කළත් ඒ සර්පයා සප්පදාස තෙරුන් වහන්සේට දෂ්ට නොකළේ ඇයි? එක ප්‍රශ්නයක්. අනිත් එක තමයි සප්පදාස තෙරුන් වහන්සේ මේ උතුම් වූ චීවරයක් දරාගෙන චීවරය තුල ඉඳීම ඉඳීම එපා වුණා. මහාන වෙලා ඉඳීම පිළිබඳව කලකිරුණා. ඒ ඇයි? ඒ වාගේම මේ වාගේ සුළු මොහොතක් තුල රහත් වීමට සප්පදාස තෙරුන් වහන්සේ කරපු පින්කම මොකද්ද? කුසලය මොකද්ද? මෙන්න මේ ප්‍රශ්න තුන අනිකුත් භික්ෂුන් වහන්සේලාගේ හිත තුළ පැන නැගුණා. මේ ප්‍රශ්න තුනට බුදුරජාණන් වහන්සේ තමන්ගේ ඥාණයෙන් බලලා භික්ෂුන් වහන්සේලාට පිළිතුරු දෙනවා. මහණෙනි, මේ සර්පයා මේ සප්පදාස තෙරුන් වහන්සේගේ තුන්වෙනි ආත්ම භාවයේ මීට පෙර තුන්වෙනි ආත්ම භාවයේ මේ සර්පයාගේ ස්වාමියා වෙලා තමයි හිටියේ. මේ සප්පදාස තෙරුන් වහන්සේ මීට ආත්ම 3කට පෙර මේ සර්පයාව ඇති දැඩි කළේ මේ සප්පදාස තෙරුන් වහන්සේ. මේ සර්පයා තමන්ගේ ස්වාමියාව අඳුනාගෙන තමන්ගේ ස්වාමියාගේ අත දෂ්ට කරන තරම් ධෛර්යයක් මේ සර්පයා තුල තිබුණේ නැහැ. තමන්ගේ ස්වාමියාව අඳුනාගත්ත නිසා තමයි මේ සර්පයා තමන්ගේ ස්වාමියාව දෂ්ට නොකළේ. ඒක තමයි කාරණාව. ඊළඟ ප්‍රශ්නය තමයි පින්නතුනි, මේ සප්පදාස තෙරුන් වහන්සේ මහාන වෙලා ඉඳලා ඇයි කලකිරුණේ? මෙන්න මේකටත් බුදුරජාණන් වහන්සේ තමන්ගේ නුවණින් බලලා දේශනා කොට වදාරනවා. මහණෙනි, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා භික්ෂුන් වහන්සේලා දෙනමක් හිටියා. බොහෝම මිත්‍රයෝ. මේ දෙදෙනා අතරින් එක්තරා භික්ෂුවක් මේ පැවිදිකම් පිළිබඳව කල්කිරීමක් ඇති වෙනවා. කල්කිරීමක් ඇති වෙලා තමන්ගේ අනිත් මිතුරු භික්ෂුන් වහන්සේට කියනවා මට මේ මහානකම නම් එපා වෙලා තියෙන්නේ. දැන් මං කල්පනා කරා මේ මහානකම අත්හැරලා යන්න කියලා. මෙහෙම කියනකොට අනිත් භික්ෂුන් වහන්සේ, ඒ කියන්නේ සප්පදාස තෙරුන් වහන්සේ, ඒ ආත්මය කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයත් මේ පැවිදිලා හිටියේ. ඒ සප්පදාස තෙරුන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේට ගිහිකමේ ආදීනව පිළිබඳව කියා දෙනවා. ගිහි වෙලා ඉන්නවා කියලා කියන්නේ මහා දුකක්. මේ චීවරයක් දරාගෙන ඉන්නවා කියලා කියන්නේ මහා සැපක්. ඒ නිසා ගිහි වෙලා ගියාම, ගිහි වුණාම ගිහි ජීවිතේ බොහොම කරදර, කම්කටොළු සහිතයි, ගැටලු සහිතයි. ඒ නිසා යන්න අදහස් කරන්න එපා කියලා මෙහෙම කියනකොට ඒ කලකිරිච්ච භික්ෂුන් වහන්සේ හිත හදාගෙන ඒක නම් ඇත්ත තමයි, එහෙනම් සිවුර ඇරලා යන එක හොඳ නෑ කියලා මෙහෙම නැවත එහෙම කල්පනා කරනවා. නැවත එක්තරා දවසක මේ දෙදෙනා එක්තරා තැනක ඉඳගෙන තමන්ගේ පාත්‍ර සිවුරු හෝදමින් ඉන්නකොට, පිරිසුදු කරමින් ඉන්නකොට ඒ කලකිරිච්ච තෙරුන් වහන්සේ නැවත කියනවා, මම මේ පැවිදිකමේ කලකිරිලා මම සිවුර ඇරලා යනවා. මගේ මේ සිවුරු පිරිකර මේ ඔක්කොම ඔයාට දීලා මම සිවුර ඇරලා යන්න තමයි කල්පනා කරේ. නමුත් ඔයාගේ කතාව අහලා මම ඒ අදහස වෙනස් කරගත්තා. මෙහෙම කියනකොට ඒ ආත්මේ ඒ සප්පදාස තෙරුන් වහන්සේ කල්පනා කරනවා, අපරාධි, සිවුර ඇරලා යන්න ගිය කෙනා මං නතර කරගත්තේ. මෙයා සිවුර ඇරලා ගියා නම් මේ සිවුරු පිරිකර ඔක්කොම අයිති වෙන්නේ මටනේ කියලා මෙහෙම කල්පනා කරලා නැවත ඒ ආත්මයේ ඒ සප්පදාස තෙරුන් වහන්සේ කියනවා, ඇත්ත තමයි, මේ
පැවිදිකමේ ඉඳලා නම් කිසිම තේරුමක් නැහැ. මේ විදියට පැවිදිකමේ ඉන්නවට වැඩිය ගිහි වෙලා යනවා නම් ඒක ගොඩාක් හොඳයි කියලා මෙහෙම ගිහි ජීවිතය පිළිබඳව ප්‍රශංසා මුඛයෙන් වර්ණනා කරනවා. මෙහෙම කියනකොට අනිත් භික්ෂුන් වහන්සේ කල්පනා කරනවා කලින් මේ ගිහි ජීවිතයේ දුක්ඛම් කොටලු සහිතයි කියලා ගිහි ජීවිතයේ ආදීනවය පිළිබඳව මට තේරුම් කළ දුන්න මුන්වහන්සේ අද ගිහි ජීවිතයේ ප්‍රශංසා කරනවා. මාව සිවුර අරවල යවලා මේ පිරිකර ටික අයිති කරව ගන්න තමයි මේ දේ මට කියන්නේ කියලා කල්පනා කරලා තමන්ගේ හිත තමන් විසින්ම පාලනය කරගෙන සිවුර ඇරලා යන්නේ නැහැ. සිවුරෙම ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා පින්වතුනි අන්න එදා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ එක්තරා භික්ෂුවකට භික්ෂුත්වයේ පිළිබඳව කල්කිරීමක් ඇති කරවලා ගිහි බවට පත් කිරීමේ අදහසින් ගිහි ජීවිතයේ ප්‍රශංසා මුඛයෙන් වර්ණනා කරපු ඒ අකුසලයේ හේතු කරගෙන තමයි මේ ආත්මයේ සප්පදාස තෙරුන් වහන්සේ පැවිදි ජීවිතය පිළිබඳව කල්කිරුණේ. පැවිදි ජීවිතය පිළිබඳව කල්කිරීමක් ඇති වුණේ අන්න ඒ කාරණාව නිසා කියලා බුදුරජාණන් වහන්සේ දෙවෙනි ප්‍රශ්නයටත් පිළිතුරු දෙනවා. එතකොට තුන්වෙනි ප්‍රශ්නය තමයි මේ සුළු මොහොතක් තුල රහත් වීම සඳහා සප්පදාස තෙරුන් වහන්සේ කරපු කුසලය මොකද්ද? මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා මේ නිවන් දැකීම මේ රහත් වීම කියන එක බිම පය තියාගෙන හිටපු මේ පය උස්සගෙන ඉදිරියට අරන් ගිහිල්ලා නැවත බිම තියෙන මේ නිමේෂයක් තුල යම්කිසි කෙනෙක් මනාව විදර්ශනාව වඩනවා නම් ඒ සුළු නිමේෂයේ ඇති රහත් වෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා. බලන්න පින්නොතුනි මේ රහත් වීම කියන එක ඇත්තටම බොහොම අපහසුයි. මේ සිත තුළ තියෙන සම්පූර්ණ ක්ලේශයන් අපි පහ කරන්නට ඕනේ. නිර්මූල කරන්නට ඕනේ. මේක බොහොම බැරෑරුම් කටයුත්තක්. බොහොම අමාරු කටයුත්තක්. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා යම් කිසි කෙනෙක් මනාව විදර්ශනාව වඩනවා නම් බිම තියාගෙන හිටපු পায় උස්සලා ඉදිරියට අරන් ගිහිල්ලා නැවත බිම තියෙන මේ සුළු නිමේෂයක් තුල මනාව මේ විදර්ශනාව වඩනවා නම් ඒ සුළු නිමේෂයේ ඇති රහත් වෙන්න. එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා ගෙලසිඳ ගන්න කියලා දැලිපිය තමන්ගේ උගුරු දණ්ඩේ තියාගෙන එතෙන්දී සප්පදාස තෙරුන් වහන්සේ මෙනෙහි කරේ මොකද්ද? තමන්ගේ සීලෙහි පිවිතුරු බව මෙනෙහි කරා. මේ පිවිතුරු බව මෙනෙහි කිරීමත් සමගම සිත තුළ ඇති වුණා මොකද්ද? ප්‍රීතියක්. මේ ප්‍රීතියම අරමුණු කරගෙන විදර්ශනා වඩලා ඒ මොහොතේම සප්පදාස තෙරුන් වහන්සේ රහත් වුණා. පින්නතුනි මේ ප්‍රීතිය කියලා කියන්නේ භාවනාවට එක්තරා අරමුණක්. සමත භාවනාව වඩනකොට අපි කියනවා විතක්ක විචාර පීති සුඛ ඒකගතා ප්‍රථම ධාන. මෙන්න මේ විදිහට ဒုတိ ය ධාන, තෘතිය ධාන, චතුර්ථ ධාන දක්වා යනවා. මෙතන එනවා පින්නතුනි මේ ප්‍රීතිය කියන වචනය. ප්‍රීති. සමත භාවනාව වඩනකොට මේ ප්‍රීතිය අරමුණු කරගෙන සමත ඥානය ලබන්න පුළුවන්. පංච අභිඥා ලබන්න පුළුවන්. ඒ වගේම අෂ්ට සමාපatti ලබා ගන්න පුළුවන්. අන්න ඒ තරම් සමත ලෞකික වශයෙන් ලබන්නට පුළුවන් ශ්‍රේෂ්ඨම ඥානය සමත පංච අභිඥා අෂ්ට සමාපatti වැනි ඥානයන් ලබා ගැනීමට ධානයන් ලබා ගැනීමට හැකි අරමුණක් තමයි මේ ප්‍රීතිය කියලා කියන්නේ. විදර්ශනා පැත්තේ බලමු පින්නතුනි. විදර්ශනා පැත්තේ ගියාම
විදර්ශනාවේදීත් කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා ආදී වශයෙන් කර්මස්ථාන තියෙනවා. මෙන්න මේ කර්මස්ථාන අතර සප්ත බොජ්ජංග පර්ව කියලා තියෙනවා. ඒ බොජ්ජංග පර්ව ඒකෙත් සති, ධම්මවිචය, විරය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා මේ සත්වැදෑරුම් අංග සත්වැදෑරුම් කොටස් තියෙනවා. මේකට තමයි කියන්නේ බොජ්ජංග පර්ව කියලා. බුදුරජාණන් වහන්සේගේ කාලේ ශ්‍රාවකයෝ හිටියා. ප්‍රීතිය අරමුණු කරගෙනම රහත් වෙච්ච පිරිස. ඒ නිසා මෙතනදී සප්පදාස තෙරුන් වහන්සේත් මෙතෙන්දී අරමුණු කරගත්තේ මොකද්ද? තමන්ගේ සීලය, පිවිතුරු සීලය ආවර්ජනය කරන අතරතුරේ ඇතිවිච්ච ප්‍රීතිය අරමුණු කරගෙනම විදර්ශනාව වඩලා ඒ සුළු නිමේෂයක් තුල රහත් වුණා. ඒකටත් පෙර පුරුද්දක් තියෙන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා මේ සප්පදාස තෙරුන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මහානකමේ ඉඳලා තියෙනවා අවුරුදු 20000ක්. අද වගේ නෙමෙයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ අදටත් වඩා ගොඩාක් මිනිසුන්ගේ ආයුෂය දීර්ඝයි. ඔන්න ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ මහානකමේ ඉඳලා තියෙනවා පින්නොතුනි අවුරුදු 20000ක්. මෙන්න මේ පෙර ආත්මයේ තිබිච්ච පුරුද්ද තමයි මේ ආත්මයටත් ඇවිල්ලා තියෙන්නේ. ඒ පෙර පුරුද්ද, ඒ පෙර කුසලයේ තිබිලා තියෙනවා. ඒ පෙර කුසලයේ තිබිච්ච නිසා තමයි ගෙලසින්ද ගන්න කියලා දැලපිය උගුරු දණ්ඩේ තියාගෙන ඉන්න අතරතුරේ ඒ මොහොතේම ඒ නිමේෂයේදීම රහත් වුණා. බාහ්‍ය දාරුචිරිය භික්ෂුන් වහන්සේ ගැන අපි අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ කාරණා දෙකයි. දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං මේ කී පමණින් බාහ්‍ය දාරුචිරිය බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි ඇති මට ධර්මයේ දේශනා කළ ඇති මට අවබෝධ වුණා කියලා මහානකම ඉල්ලා හිටිනවා. මහානකම ඉල්ලා ඉඳලා අටපිරකරක් හොයාගෙන යන අතරතුරේ උන්වහන්සේ පිරිනුවන් පානවා. මෙන්න මේ කාරණා දෙක කීපමණින් රහත් වුණා. බලන්න පින්නොතුනි රහත් වීමට යන කාලය. ඒ වගේම චූලපන්තක කොච්චර වෑයම් දැරුවද, කොච්චර උත්සාහ කරාද රහත් වෙන්න බැරි වුණා. නමුත් බුදුරජාණන් වහන්සේ එක්තරා උපක්‍රමයක් ඉගැන්වුවා රජෝ හරණං කියලා. මෙන්න මේ රජෝ හරණං කියලා මේක මන්ත්‍රයක් වගේ ජප කරමින් භාවනා කළා. ඒ නිමේෂෙම රහත් වුණා. බලන්න පින්නොතනි මේ හැම දෙයකටම පෙර ආත්මේ පුරුද්දක් තියෙනට ඕනේ. පෙර ආත්මේ කරපු කුසල කර්ම සම්භාරයක් තිබෙන්නට ඕනේ. සප්පදාස තෙරුන් වහන්සේටත් ඒ පෙර ආත්මයේ කුසල් සම්භාරය හේතු වුණා ඒ සුළු නිමේෂයක් තුළ රහත් වෙන්න. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේදී තමයි සප්පදාස තෙරුන් වහන්සේ අරබයා මා මුලින් කියපු ගාථාව දේශනා කොට වදාළේ. යම්කිසි කෙනෙක් වීරියක් වඩන්නේ නැතුව අවුරුදු 1000 ගණනක් ජීවත් වෙනවට වැඩිය එක දවසක් මනාව වීරිය වඩනවා නම් ඒ තැනත්තාගේ ජීවිතය බොහොම යහපත් ශ්‍රේෂ්ඨ ජීවිතයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. මෙතන පින්නොතුනි මා මුලින් කියපු ආකාරයට එකක් තමයි වීරිය පිළිබඳව උන්වහන්සේ අපට පෙන්눔 කොට වදාලා. අනිත් එක තමයි මේ නිදාන කතාව තුළින් මේ කතා වස්තුව තුළින් අපට ලබාගත හැකි ආදර්ශය තමයි මේ සීලය පිළිබඳව.
මේ සීලය කියලා කියන්නේ පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙන ආකාරයට අනුපුබ්බ සික්ඛා. මුල් අවස්ථාවේ සිට රහත් වීම දක්වා යන අතර ගමනේදී අපට වැදගත් වෙන ධර්ම කාරණාවක් තමයි මේ සීලය. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ අනුපුබ්බ සික්ඛා කියලා දේශනා කොට වදාළේ. බලන්න පින්නතුනි ත්‍රිශික්ෂාව වශයෙන් අපි සඳහන් කරනවා සීල සමාධි ප්‍රඥා. සීල සමාධි ප්‍රඥා. මහා පරිනිර්වාණ සූත්‍රයේ අධ්‍යයන කරගෙන යනකොට මහා පරිනිර්වාණ සූත්‍රය බලාගෙන යනකොට ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ වයස 80යි. වයස 80ක පුද්ගලයෙක්. උන්වහන්සේට දීර්ඝව දේශනා කිරීමට හැකියාවක් නැහැ. නමුත් ඒ මහා පරිනිර්වාණ සූත්‍රයේ බොහෝ තැන්වල උන්වහන්සේ දේශනා කොට වදාළෙම මොකද්ද? මේ සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිශික්ෂාව පිළිබඳව. මගේ මේ ධර්මය මහා සාගරයේ ජල කන්දරාව වගේ නම් ඒ මහා සාගරයේ ඇති ජල කන්දරාව සමාන මගේ ධර්මයේ තුලින් මා දේශනා කළේ වෙන මොකක්වත් නෙමේ මේ සීලය පිළිබඳව. මේ සමාධිය පිළිබඳව. මේ ප්‍රඥා පිළිබඳව. මේ විදිහට බුදුරජාණන් වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රයේ දේශනා කොට වදාරනවා. ඒ විතරක් නෙමෙයි පින්නතුනි උන්වහන්සේ දේශනා කොට වදාරනවා සීල පරිභාවිතෝ සමාධි මහඵලා හෝති මහානිසංසා. මනාව සීලය ආරක්ෂා කරපු පුද්ගලයාගේ සමාධිය නිතරම ප්‍රබල වෙනවා. සීලයකින් තොරව සමාධිය ප්‍රබල තත්වයේ කරා ගෙනියන්නට පුළුවන්කමක් නැහැ. මේ සමාධිය ප්‍රබල කර ගැනීම සඳහා මේ සමාධිය ස්ථීර කර ගැනීම සඳහා සීලයක් අවශ්‍යයි. නැවත උන්වහන්සේ දේශනා කොට වදාරනවා සමාධි පරිභාවිතෝ පඤ්ඤා මහඵලා හෝති මහානිසංසා. සමාධියකින් යුක්තව විදර්ශනා ඥානය කරා යන පුද්ගලයාට ඉක්මනින්ම විදර්ශනා ඥානය ලබා ගන්න පුළුවන්. මහඵලා හෝති මහානිසංසා. මෙතනින් පේනවා පින්නතුනි මේ සමාධිය ලබා ගැනීම සඳහා එවාගෙම මේ විදර්ශනා ඥානය ලබා ගැනීම සඳහා මුල් වුණේ මොකද්ද? මේ සීලය. මුල් අඩිතාලම මොකද්ද? මේ සීලය. ඒ නිසා මේ සීලය පසෙක තියලා මම භාවනා විතරක් කරනවා, මම භාවනාවට විතරක් යොමු වෙනවා කියලා හිතනවා නම් ඒක වැරදි. ඇතැම් අය මේ සිල් සමාදන් වෙනවා කියලා කියන්නේ එක්තරා චාරිත්‍රයක් වශයෙන් සලකන අයත් ඉන්නවා. ඕනෑම වැඩසටහනක් කරනකොට, සිල් ව්‍යාපාරයක් කරනකොට, භාවනා වැඩසටහනක් කරනකොට, පන්සලක මොකක් හරි උත්සවයක් පවත්වනකොට සිල් දීලා තමයි පටන් ගන්නෙ. මේ නිසා ඇතැම් අය කල්පනා කරනවා මේ සීලය කියලා කියන්නේ, සිල් ගැනීම කියලා කියන්නේ එක්තරා චාරිත්‍රයක් විදියට සලකන පිරිසක් ඉන්නවා. නමුත් පින්නොතනි මේ සිල් සමාදන් වෙනවා කියලා කියන්නේ මේක චාරිත්‍රයක් නෙමෙයි. මේ සිල් සමාදන් වෙනවා කියලා කියන්නේ තමන්ගේ ඇවතුම් පැවතුම් එවාගෙම තමන්ගේ මේ චරිතය පිරිසුදු කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය කාරණාවක්. මේ සීලයක් තුලින් තමන්ගේ ඇවතුම් පැවතුම් සකස් කරගන්නේ නැතුව සමාධියක් කරා යන්න අපහසුයි, අමාරුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට නිතරම දේශනා කොට වදාරනවා පින්නතුනි සිල් ආරක්ෂා කරනකොට, සිල් සමාදන් වෙනකොට අපි කල්පනා කරගත යුතු කාරණා කීපයක් තියෙනවා.
එකක් තමයි අතූපනායක ධර්ම. මේ පින්වතුන්ලාත් විහාරස්ථානයකට ගියාම අනිවාර්යයෙන්ම සිල් සමාදන් වෙනවා. ඕනෑම වැඩසටහනක් පන්සලක වැඩසටහනක් පටන් ගන්නකොට සිල් දීලා තමයි පටන් ගන්නෙ. මේ පින්වතුන්ලාත් සිල් සමාදන් වෙනවා. මේ සිල් සමාදන් වෙනකොට මේ පින්වතුන්ලා අතූපනායක ධර්ම කියන මේ ධර්ම කාරණාව තමන්ගේ සිත් තුළ තබාගෙන සිල් ආරක්ෂා කරගත යුතුයි. මේ අතූපනායක ධර්ම කියන්නේ මොකද්ද පින්වතුනි? අහං කෝස්මි ජීවිත කාමෝ අමරිතු කාමෝ සුඛ කාමෝ දුක්ඛ පටික්කුලා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා. දැන් මේ පින්වතුන්ලා තම තමන් ගැන කල්පනා කරන්න. අහං කෝස්මි ජීවිත කාමෝ, මම ජීවත් වෙන්න කැමති. බුදුරජාණන් වහන්සේ සබ්බේසං ජීවිකං පියං, හැමෝම තම තමන්ගේ ජීවිතවලට කැමති. සබ්බේ තසන්ති දණ්ඩස්ස, සියලු සත්වයෝ දඬුවමට බයයි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මේකයි. අපි කල්පනා කරනවා පින්වතුනි, මම කල්පනා කරනවා පින්වතුනි පෞද්ගලිකව, අහං කෝස්මි ජීවිත කාමෝ, මම ජීවත් වෙන්න කැමති. අමරිතු කාමෝ, මැරෙන්න කැමති නැහැ මම. සුඛ කාමෝ, මම සැපයට කැමති. දුක්ඛ පටික්කුලා, මම දුකට කැමති නැහැ. මම දුකට පිළිකුල් කරනවා. ඒක මගේ පෞද්ගලික අදහස. මගේ පෞද්ගලික අදහස වගේම මේ පින්වතුන්ලාත් ඒ විදියට තම තමන් ගැන ඒ විදියට අනිවාර්යයෙන්ම හිතනවා. අතූපනායක ධර්ම කියලා කියන්නේ මොකද්ද පින්වතුනි? තමන් ගැන තමා යම් ආකාරයට මේ විදියට හිතනවා නම් තවත් කෙනෙකු පිළිබඳවත් මේ ආකාරයට හිතන්න පුරුදු වෙන්න. එහෙම හිතන්න පුරුදු වීම තමයි අතූපනායක ධර්ම කියලා කියන්නේ. අහං කෝස්මි ජීවිතකාමෝ, මම ජීවත් වෙන්න කැමති, අන් අය ජීවත් වෙන්න කැමති. අමරිතුකාමෝ, මම මැරෙන්න කැමති නැහැ, අන් අය මැරෙන්න කැමති නැහැ. සුඛකාමෝ, මම සැපයට කැමති, අනිත් අයත් සැපයට කැමති. දුක්ඛ පටික්කුලා, මම දුක පිළිකුල් කරමි, අනිත් අයත් දුකට පිළිකුල් කරනවා. මෙන්න තමන් පිළිබඳව යම් ආකාරයකින් තමන් හිතනවාද, අනිත් අය පිළිබඳවත් ඒ විදියටම හිතන්න පුරුදු වෙන්න. මේ විදියට චින්තන රටාව සකස් කර ගැනීම, ඒකට තමයි මොකද්ද කියන්නේ පින්නතුනි? අතූපනායක ධර්ම. සිල් ආරක්ෂා කරනකොට නිතරම අපි හිතේ තියාගන්න ඕනි මෙන්න මේ කාරණාව. මගේ දෙයක් කවුරු හරි ස්වරකම් කරනවා නම් මම කැමති නැහැ, අනිත් අයත් කැමති වෙන්නේ නැහැ. මගේ යම්කිසි ස්වාමි පුරුෂයා හෝ වේවා, මගේ ස්වාමි භාර්යාව හෝ වේවා, කාමයේ වර්ධවා හැසිරෙනවා නම් අනිත් අයගේ ස්වාමි පුරුෂයා හෝ වේවා, ස්වාමි භාර්යාව හෝ වේවා, කාමයේ වර්ධවා හැසිරෙනවාට ඒ අයත් කැමති නැහැ. ඒ විදිහට අපි කල්පනා කරන්න ඕනේ. යම් කිසි කෙනෙක් මට බොරුවක් කියනවා නම් මම කැමති නැහැ, තවත් කෙනෙකුට මම බොරුවක් කියනවා නම් එයාත් කැමති නැහැ. මෙන්න පින්වතුනි, මේ විදිහට අපගේ චින්තන රටාව ධනාත්මකව යහපත් විදිහට අපේ චින්තන රටාව සකස් කර ගැනීම තමයි අතූපනායක ධර්ම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. මේ පින්වත්තුන්ලාට සීලයක් ආරක්ෂා කරනවා නම් මේ විදියට කල්පනා කරන්න පුළුවන්ද බැරිද? කල්පනා කරන්න පින්වත්තුනි. සිල් ගැනීම, සිල් සමාදන් වීම පහසුයි. නමුත් සිල් සමාදන් වීම තරම් පහසු නෑ සිල් ආරක්ෂා කිරීම. මේක මේ පින්වත්තුන්ලා හොඳට හිතට ගන්න ඕනේ. අද මේ පින්වත්තුන්ලා යම්කිසි විහාරස්ථානයකට ගිහිල්ලා සිල් සමාදන් වුණා නම් තවත් ටික වෙලාවකින් තවත් විහාරස්ථානයකට ගිහිල්ලා වැඩසටහනේ සහභාගී වෙනකොට එතනත් සිල් ගන්නවා.
එතන ඉවර කරලා හවසට තවත් තැනක යනවා නම් විහාරස්ථානයකට යනවා නම් ඒ විහාරස්ථානෙත් සිල් ගන්නවා. දවසට 3-4 පාරක් අපි සිල් ගන්නවා. මෙහෙම සිල් ගන්නකොට අපට හිතෙනවා සිල් ගැනීම බොහොම පහසුයි කියලා. සිල් ගැනීම පහසුයි, නමුත් සිල් සමාදන් වීම තරම් පහසු නෑ මේ සීලය ආරක්ෂා කරන්න. අනිත් එක බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා. දැන් මේ සප්පදාස තෙරුන් වහන්සේගේ කතා වස්තුව හිතේ තියාගෙන උන්වහන්සේ කොයි තරම්නම් පිරිසුදුව මේ සීලය ආරක්ෂා කළාද කියන එක හිත තුල තියාගෙන මම කියන මේ කාරණාව ටික හොඳට අහන්න. අනිත් කාරණාව තමයි පින්නොතුනි, ත්‍රිකෝටික පාරිශුද්ධියෙන් යුක්තව සීලය ආරක්ෂා කරගත යුතුයි. මොකද්ද මේ ත්‍රිකෝටික පාරිශුද්ධිය කියලා කියන්නේ? අත්තනාච පානාතිපාතා පටිවිරතෝ හෝති. තමනුත් පරපණ නැසිමින් වැලිකලා ඉන්නවා. පරංච පානාතිපාතා වේරමණියා සමාදපේති. අන් අයද පරපණ නැසීමෙන් වළක්වනවා. පානාතිපාතා වේරමණියාච වන්නං භාසේති. පරපණ නැසීමෙන් වැළකීම පිළිබඳව බොහෝම ප්‍රශංසා මුඛයෙන් වර්ණනා කරනවා. යම්කිසි කෙනෙක් පරපණ නැසීමෙන් වැළකීලා ඉන්නවා නම් ඒ පුද්ගලයා පිළිබඳව ප්‍රශංසා මුඛයෙන් අගය කරනවා. පරපණ නැසීම පමණක් නෙමෙයි, සීලය තුල තියෙන අනිත් කාරණාව පිළිබඳවත් අපි මේ විදියටම කල්පනා කරන්නට ඕනේ. මෙන්න මේකට තමයි පින්නොතුනි ත්‍රිකෝටික පාරිශුද්ධිය කියලා කියන්නේ. අපි සීලය ආරක්ෂා කරනකොට මෙන්න මේ කියපු ත්‍රිකෝටික පාරිශුද්ධිය තුලින් යුක්තව සිල් ආරක්ෂා කරන්නට ඕනේ. මේ විදිහට සිල් ආරක්ෂා කිරීම තුලින් පෞද්ගලිකව තමන්ගේ අධ්‍යාත්මය තුල කුසල් වර්ධනය සිද්ධ වෙනවා. කුසලයක් වර්ධනය වෙනවා. ඒ වගේම ඒ තුලින් බාහිර සමාජයේ තුලත් යහපත් ගුණධර්මයන් සංවර්ධනය වෙනවා. පෞද්ගලිකව තමාත් පොදුවේ සියලු දෙනාමත් යහපත් මාර්ගයක් කරා යෑම සඳහා අනුගමනය කළ යුතු වැදගත් සූත්‍රයක් තමයි මේ ත්‍රිකෝටික පාරිශුද්ධිය කියලා කියන්නේ. වර්තමාන ලෝකයේ බලාගෙන ගියාම මේ වර්තමාන ලෝකයේ යන දිශාව හරියටම මේකට ප්‍රතිවිරුද්ධව තමයි ඉදිරියට යන්නේ. වර්තමාන ලෝකයේ බලගතු කියන අය, බල සම්පන්න කියන අය, බලය අතට ගත්ත අය පුළුවන් තරම් අපරාධ කරනවා. මේ අපරාධය කරමින් තමයි තමන්ගේ ජීවිතය ඉදිරියට ගෙනියන්නේ, රට ගෙනියන්නේ. ඒ වගේම අනිත් අයටත් තවත් අයටත් පරපණ නැසීමෙන් වැළකීම සඳහා නෙමෙයි, පරපණ නැසීම වැනි අපරාධ කිරීම සඳහා උත්තේජනක වචන, උත්තේජයක් ඇති වෙන විදියට තමයි කටයුතු කරන්නේ. යම්කිසි කෙනෙක් අපරාධයක් කරනවා නම් ඒ අපරාධයෙන් වළක්වා ගන්න එක කෙසේ වෙතත් අපරාධ කිරීම සඳහා තමයි පොළඹවන්නේ. නිකන් කියන කොටත් කියනවනේ, ඔය බෝධිසත්වයා වගේ ඉඳලා නම් කවදාක්වත් මේ හොඳ තැනක යන්න බෑ. ඔය බෝධිසත්වයා වගේ හිටියොත් නම් කවදාක්වත් හරියට ගෙයක්වත් හදාගන්න බෑ. සල්ලි ටිකක්වත් හොයාගන්න බැරි වෙනවා කියලා නිකන් නිකමට අපි එහෙම කියනවනේ මිනිස්සු.
මේ කියන බස් වහර තුලම තියෙන මොකද්ද? තමන් අපරාධ කරනවා විතරක් නෙමෙයි, අපරාධයෙන් වැළකීලා ඉන්න අයත් අපරාධය කිරීම සඳහා පොළඹවන බස් වහර. මෙන්න මේ වාගේ දේවල් අද සමාජයේ අනන්තවත් අපට දක්නට ලැබෙනවා. ඒ වගේම පානාතිපාතා වේරමණී යාච වන්නං භාසේති, යම් කිසි කෙනෙක් පරපණ නැසිමින් වැළකීලා ඉන්නවාද ඒ තැනත්තා පිළිබඳව ප්‍රශංසා කරනවට වැඩිය අද ලෝකේ ලුකුලුකු අපරාධකාරයන්ට තමයි ආරක්ෂාව තියෙන්නේ. ලුකුලුකු අපරාධකාරයෝ පිළිබඳව තමයි ලුකුලුකු කතා මේ ලෝකයේ සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෞද්ගලිකව තමාත් එවාගේම සමාජයේ නිසි දැහැමි මාර්ගය කරා ඉස්සරහට යන්න උන්වහන්සේ යම් කිසි සූත්‍රයක් දේශනා කළා නම් ඒ සූත්‍රයට සම්පූර්ණ වශයෙන්ම ප්‍රතිවිරුද්ධ ආකාරයට තමයි අද සමාජයේ ඉස්සරහට යන්නේ. අද ලෝකයේ ඉස්සරහට යන්නේ. ඒකින් වෙන්නේ මොකද්ද? මේ ලෝකයේ තුල සාන්තියක් ඇති වෙනවට වැඩිය, සමගියක් ඇති වෙනවට වැඩිය අසාන්ති, අසමගිය තමයි සංවර්ධනය වෙන්නේ. අද ලෝකේ යන දිශාව මේක තමයි. මේ දිශාව කරා තමයි ලෝකේ යන්නේ. ඉතින් පින්නොතුනි, මේ ලෝකයේ කෙසේ වෙතත් අපි බුදුදහම් පිළිබඳව ශ්‍රද්ධාවක් තියෙන, දහම් දැනුමක් තියෙන උපාසක උපාසිකාවන් වශයෙන් අපි කල්පනා කරන්නට ඕනේ මොකද්ද? පෞද්ගලිකව මම නිවැරදි තැන ඉන්නවා, පෞද්ගලිකව මම නිවැරදි දේ කරනවා කියන අන්න එතන අපිට ඉන්න පුළුවන් නම් මේ පරිවර්තනය තමා තුළින් ඇති කරගන්න පුළුවන් නම් යම් මට්ටමක හරි අපට සමාජය යන මේ අපරාධ වලින් අපට ගලව ගන්නට පුළුවන්කමක් තිබෙනවා. මෙන්න මේ සීලය පිළිබඳව තමා විසින් ආරක්ෂා කරපු පිරිසුදු සීලය පිළිබඳව ආවර්ජනය කරමින් සප්පදාස තෙරුන් වහන්සේ විදර්ශනා ඥාන සහිත රහත් බව ලැබුවා. අපට බැරිකමක් නැහැ. නමුත් පින්වතුනි, සමහර විට මේ සීලය පිරිසිදුව ආරක්ෂා කිරීම තුළින් මේ ලෝකයේදී අපට ලෝකුත්තර වශයෙන් නිවන් සුව ලබා ගන්න බැරි වේවි. නමුත් ධර්මයේ පෙන්눔 කළා තියෙනවා පින්වතුනි, ලෝකුත්තර වශයෙන් නිවන් සුව ලබා ගන්න බැරි වුණාට උසස් වූ ලෞකික සුඛයන් සැපයන් ලබා ගන්නට පුළුවන්කමක් තිබෙනවා මේ සීලය මනාව ආරක්ෂා කර ගැනීම තුළින්. ලෞකික වශයෙන් අපට මේ සීලය පිරිසුදු ආරක්ෂා කර ගැනීම තුළින් ලබාගත හැකි සැප මොකද්ද? කීනා නිරයෝම්හි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා, ඔබ නිවැරදි විදියට පිරිසුදු විදියට සීලයක් ආරක්ෂා කරනවා නම් නිවන් ලබා ගන්න, මේ ආත්මයේදී නිවන් ලබා ගන්න බැරි වුණාට ඔයා නිරයට වැටීමෙන් වැළකෙනවා. කවදාකොත් ඔයා අපාගත වෙන්නේ නැහැ. ඒ ටික මදිද පින්නතුනි? අපි අපාගත වෙන්නේ නැතුව යහපත් තැනක ඉපදෙන්න තියෙනවා නම් මදිද? සීලයක් පිරිසිදු ආරක්ෂා කර ගැනීම තුළින් මේ ජන්මයේදී, මේ භවයේදී අපට නිවන් සාක්ෂාත් කරගන්න බැරි වුණත් කීනා තිරච්ඡාන යෝනිම්හි බුදුරජාණන් වහන්සේ කී දේශනා කොට වදාරනවා, ඔබ කවදාක්වත් තිරසන් යෝනියක ඉපදෙන්නේ නැහැ. සීලයක් මනාව ආරක්ෂා කර ගැනීම තුළින් මේ භවයේදී නිවන් ලබා ගන්න බැරි වුණාට තිරසන් යෝනියක උත්පත්තියක් නොලබා ඉඳීම ඒකම මදිද? ඒක ලෞකික වශයෙන් ලබන සැපතක් ඒක. ඒ වගේම කීනා පෙත්ති විසයා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා, ඔබ නිවැරදිව සීලය ආරක්ෂා කරගන්නවා නම් කවදාකවත් പ്രേත යෝනිවල ඉපදෙන්නේ නැහැ.
නිවන් ලබා ගන්න බැරි වෙන්න පුළුවන් මේ ජන්මයේදී මේ භවයේදී. නමුත් පින්වතුනි මේ කියපු සීලයක් පිරිසිදුව ආරක්ෂා කර ගැනීම තුලින් අපි ප්‍රේතයෝ වශයෙන් ඉපදෙන්නේ නැතුව යහපත් තැන්වල ඉපදෙන්නට ලැබෙනවා නම් ඒ ටිකම මදිද? මෙන්න මේක තමයි පින්වතුනි ලෞකික සැප කියලා කියන්නේ. සීලයක් ආරක්ෂා කර ගැනීම තුලින් සැබවින්ම මනාව මේ සීලය ආරක්ෂා කර ගැනීම තුලින් සප්පදාස තෙරුන් වහන්සේ විදර්ශනා වඩලා රහත් වුණා වගේ අපටත් බැරිකමක් නැහැ, අපටත් පුළුවන්. නමුත් ඒ කුසල් සම්භාරය මදි වෙන්න පුළුවන් මේ භවයේදී. නමුත් පින්වතුනි අපි අපාගත වෙන්නේ නැහැ. අපි තිරසන් යෝනියක ඉපදෙන්නේ නැහැ. අපි പ്രേත යෝනියක ඉපදෙන්නේ නැහැ. ලෞකික වශයෙන් ලබන ඒ සැපතම මදිද පින්වතුනි මේ සීලයක් මනාව ආරක්ෂා කර ගැනීම තුළින් අපි ලබා ගන්නා ඒ ආනිසංසය. එනිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ සප්පදාස තෙරුන් වහන්සේ අරබයා දේශනා කරපු මේ දේශනාව තුලින් අපට පෙන්눔 කොට වදාලේ නිවන් ලබා ගැනීම සඳහා වීරියක් වඩන්න අවශ්‍යයි. එවාගේම නිවන් ලබා ගැනීම සඳහා මේ සීලය තුලින් ආධ්‍යාත්මික වශයෙන් පිරිසුදු බව ඇති කර ගැනීම ඉතාමත් වැදගත්. මේ සීලය තමයි මේ හැම දෙයකටම මුල් වෙන්නේ. මේ සීලය තමයි මූලික පදනම. ඒ නිසා පින්වත්නි මේ සීලය චාරිත්‍රයක් වශයෙන් සලකන්න එපා. මේ සීලය චාරිත්‍රයක් වශයෙන් හිතන්න එපා. මේ සීලය තුල බොහොම ගැඹුරු ධර්මයක් ගැබ්බෙලා තියෙනවා. මේ සීලය මනාව ආරක්ෂා කරගන්නවා කියලා මේ පින්වත් සිල් දෙනාම හිත තුළ අදිෂ්ඨානයක් ඇති කරගන්න. මීටත් වඩා ධර්ම දේශනාව දික් කිරීමට බලාපොරොත්තු වන්නේ නැහැ. විශේෂයෙන්ම අද නිකිනිපුර පස්ලොස්වක පොහෝ දිනේදී ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අපට ආරාධනා කරන්නට යෙදුණු අපගේ සහෝදර ලන්ඩන් භාවනා මධ්‍යස්ථානාධිපති ගෞරවනීය සුමන ස්වාමින් වහන්සේට හිතපත්ලෙන්ම මේ අවස්ථාවේදී කෘතවේදීව අපි සිහිපත් කරනවා, ස්තුතිවන්ත වෙනවා. එවාගේම මේ සඳහා කටයුතු සලසා දුන්න ලන්ඩන් භාවනා මධ්‍යස්ථානයේ සියලුම දායක කාරකාදී පින්වත්තුනුත් මේ අවස්ථාවේදී කෘතවේදීව සිහිපත් කරනවා. එවාගේම මේ සුළු කාල හෝරාවත් තුළ මාගේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන මේ සියලුම සදහැවත් වාසනාවන්ත පින්වත්තුන්ලාටත් මම බෙහෙවින්ම කෘතඥතාවය පළ කර සිටිනවා. මේ අනුව අපගේ ගෞරවනීය සුමන ස්වාමින් වහන්සේ, එම විහාරස්ථානයේ සියලුම දායක කාරකාදී පින්වතුන්, එවාගේම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන සියලුම පින්වතුනුත් නිදුක් නිරෝගී සුවපත් භාවයම අත්පත් කර ගැනීමට මේ පින් හේතු වේවා. කරන කියන රැකී රක්ෂාවන් අධ්‍යාපනික කටයුතු දියුණුවෙන් දියුණුවටම පත්වෙත්වා. මේ විදියටම දැහැමි ජීවිතයක් ගත කරමින් මේ සසර ගමන කෙලවර උතුම් වූ නිවන් සුවය අත්පත් කර ගැනීමටම මේ පින් ඒකාන්ත වශයෙන්ම හේතු වේවා, වාසනාව වේවා කියලා සියලු දෙනාම සාදුකාරයක් පවත්වන්න.